සියලු දෙනාටම ජේසු පිහිටයි සුබ දවසක්. අපි අද දෙවියන් වහන්සේගේ වචනය වෙතට අවධානය යොමු කරමු. අනිත් සියලු දෙනාම තමන්ගේ මයික් ඕෆ් කරගෙන සම්බන්ධ වෙන්න. කලින් ඔබ දැනුවත් කරලා තිබෙන විදිහට ඒ යාඥාවෙන් මේ දේව වචනේ බාර දෙන අය මයික් ඕන් කරගන්න. අපි අද දවසේ දෙවියන් වහන්සේට බාර කරමු. ඒ වගේම අද දවසේ දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලමින් සිටිමු. ටික වෙලාවක් අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමින් වහන්සේ. මේ සඳහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාට ඒ බාධක ඉවත් කර ඒ සියල්ලට සම්බන්ධ වෙන්න වහන්සේගේ කරුණාව දක්වන්න ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට ස්තුති ප්‍රශංසා වේවා. ඔබ හැම කෙනෙක්ම දැන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ වචනය අසන පිණිස ඔබගේ හදවත සූදානම් කර ගනිමින් සිටින්න. හලෙලූයා හලෙලූයා හලෙලූයා. මේ සියලු දෙනාගේ හදවත් සූදානම් කළ මැනවි ස්වාමීන් වහන්සේ. ඔවුන්ගේ මනසේ තිබෙන අනවශ්‍ය දේවල්, පරණ සිතුවිලි, වැරදි සිතුවිලි, ලෝකයේ සිතුවිලි, ලෝකයේ ක්‍රම, ඒ සියල්ල ඔවුන්ගේ නිවත් කර මේ වෙලාවේ ඔබ වහන්සේගේ ශුද්ධ වචනය අනුව හැඩගැහෙන්නට ඔබ වහන්සේ උන්ට ඔබගේ මඟ පෙන්වීම ලබා දෙන්න ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඉබලබලබලබලමනකලහතලහ. සියලු දෙනා යාඥාවේ නිරත වෙලා සිටින්න. යාඥාවෙන් උන්වහන්සේට සම්බන්ධ වෙමින් හිත පවිත්‍ර කරගනිමින් දෙවියන් වහන්සේ කියන දේ නිවැරදිව තේරුම් ගන්නට උන්වහන්සේගේ පාමුල සිත උන්වහන්සේට විවෘත කරගනිමින් සිටින්න. හැම කෙනෙක්ගේම සිත් උන්වහන්සේගේ වචනේ නැමැති බීජ වැටි ඒවා පළදරන පිණිස ඒවා සරු බිම් බවට පත්වෙන්න අවශ්‍යයි. යටහත් සිතින් තමන්ගේ මනසේ තිබෙන සිතුවිලි අතහැරලා හිස්ව පවිත්‍රව උන්වහන්සේගේ වචනය නිවැරදිව තේරුම් ගන්න පිණිස සූදානම් කරගන්න අවශ්‍යයි. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඉමනාලේ කේලේ හේතලියා බිලා හේතලා හබලහ මකලහ තලහ මකලහ තලහ බලබලබලබලම නකලහ තලහ මකලහ. හලෙලූයා හලෙලූයා. ඔබ වහන්සේට නමස්කාර වේවා. අපට බාධා කරන සියලු සිතුවිලි ජේසුස් වහන්සේගේ නාමයෙන් නිවත් කරනවා. මේ කෙනෙක්ගේ මනසට බාධා කරන සියලුම බාධක ජේසුස් වහන්සේගේ නාමයෙන් නිවත් කරනවා. ඔවුන්ට දෙවියන් වහන්සේගේ වචනය තේරුම් ගන්නට බාධා කරන සියලුම අන්ධකාර බල, සියලුම මානසික පෙළඹීම්, මානසික සිතුවිලි, අතීත මතකයන්, ඒ සියලුම වැරදි දැනුම ජේසුස් වහන්සේගේ නාමයෙන් පහ කර ගන්නට වහන්සේ උපකාර කරන්න ස්වාමීන් වහන්සේ. ලිබා ලේ හාතේ ලෝකයේ දැනුම අතහැර, ලෝකයේ ක්‍රම අතහැර දෙවියන් වහන්සේගේ ශුද්ධ මාර්ගවලට පැමිණෙන්නට අපිට උදව් කරන්න. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා. හිබලබලබලබලමනකලහ තෙලෙහෙමෙනෙකෙලෙකේ ඊලාති හලාහා තලහමකලහ තලහබලමනකලහ තලහමනකලහ තෙලෙහෙබෙලෙමෙනෙකෙලෙහෙ තෙලෙහලාලා තෙලෙහබාලේ. ඔබට ස්තුති ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. අපි ඔබගේ අතට බාර වෙනවා. අද දවසේ අපි අහන්න යන වචනය දෙවියන් වහන්සේට බාර කරලා අපි යාඥා කරමු. ඒ වෙනුවෙන් කලින් දැනුවත් කරලා තිබෙන විදිහට යාඥා කරන අය තමන්ගේ මයික් ඕන් කරගන්න. එතකොට මම කියන්නම් කවුද ප්‍රේ කරන්න අවශ්‍ය කියලා. හරි. කවුද අපේ මේ කුවේට් වල ඉන්න ලක්ෂ්මි සිස්ටර්වා දේව වචනේ බාර කරලා යාඥා කරන්න. ඔයාට තේරෙන විදිහට දෙවියන් වහන්සේට වචනේ බාර කරන්න. මයික් එක ඕන් කරගන්න. ඔයා සරලව ඔයාට තේරෙන විදිහට යාඥා කරන්න. स्तुति प्रशंसा गौरव नमस्कार स्वामी
असत फलवत पहुत माउ पुमुखुතු सर्वबलधाර सर्वपराक्रम दिव्यान महासव जीव महानाम वारवेनवा कपवेनवा स्वामिनी अद दवस में निदिरो दासन स्वामिनी अत्र वनिदि दवस स्वामिनी में निरार आत्मा स्वामिनी भगदात्र स्वामिनी उपहुतु दात्र में वारवला कपवला आत्मा कन्वा स्वामिनी येसुस क्रिस्तु नामे दिवन्नास स्वामिनी मिनिरार कालतुල स्वामिनी අපිට स्वामिनी ඔබ දුන්න කරුණාව ඉදා ඔබට අනේක වරක් ස්තුති ප්‍රශංසා නමස්කාර කරනවා स्वामिनी අපි දෙවියන් වහන්සේ අපිට स्वामिनी මිනිරාර කාලතුල स्वामिनी මම දෙවියන් වහන්සේ ඔබගේ දේවදාසය ඇතුලේ स्वामिनी අපිට स्वामिनी ඔබ මුසීම සෑමතෙනි ඔබට කතා අපිට සීල දනාතුලේ කතා කරන ඉඳ ස්තුති ඔබ මඟ බඳන වචන ඉඳ ඔබට අනේක වරක් ස්තුති කරනවා स्वामिनी අපි නොදන්නේ මේ स्वामिनी සිටියේ स्वामिनी ඔබ ගැන දෙවියන් වහන්සේ स्वामिनी ඔබගේ ශක්තිය වචනේ स्वामिनी දැනගනි අපිට සීල පාපෝලි සාපෝලි स्वामिनी අපිට නිවාස කරලා स्वामिनी ඔබගේ ශක්තිය වචන තුල අපිට අතුල් වෙන්න දුන්න කරුණාවෙන් ස්තුති කරනවා स्वामिनी हालेलुया स्वामी मेनरार आत्मा स्वामी उदासन पटा स्वामी අවසට නිමා වෙනතුරු स्वामी ඔබගේ දාතර බාර වෙනවා කප වෙනවා स्वामी स्वामी මග දෙවියන් වහන්සේ ඔබගේ දාසයව බාර කරනවා स्वामी දාසය තුල ඔබ මඟ බඳන වචනේ තුල स्वामी අපිට स्वामी තව තවත් බලවත් කරන්න ශක්තිමත් කරන්න අපේ විනාශ කරන්න स्वामी තව स्वामी අපිට තියෙන සීල වැරදි මාර්ගය තුල අපි स्वामी අපි ගමන් කරද स्वामी මෙතර කාලය स्वामी ඒ සීල දෙයින් स्वामी අපිට स्वामी කඩාගනි බිඳාගනි स्वामी ඔබගේ සුල स्वामी රැඳෙන්න අපි බාහිර වෙනවා කපවල යාත්නා කරනවා स्वामी ජීවමාන නාමයට මේ දිවන් නාස අපිට තේරෙන්නේ स्वामी ඔබගේ රාජයට අතුල් වෙන්න स्वामी අපි තිපාසේ සිටිනවා स्वामी නමුත් වන්නාස අපිට තේරෙන්නේ स्वामी ඔබ සමග සම්බන්ධ වෙන්න දිවන් නාස නමුත් स्वामी මේ සීල බාධකින් स्वामी ඔබගේ රාජයට අතුල් වෙන්න स्वामी තියෙන සීල බාධකින් ඔබගේ වචන තුල ඉදිරියට යන්න ගමන් කරන්න स्वामी අපිට තේරෙන්නේ स्वामी ඒ සීල දෙයම කඩාගෙන බිඳාගෙන स्वामी අපි සිත දිවතොල මක ඉරාගෙන ඔබ සුද්ධ අභූමිකයට स्वामी මේ විදුරු උදාසන පැමිණෙනවා स्वामी නම දෙවියන් වහන්සේ ඔබගේ ආත්මය තුලේ स्वामी අපිට සීල දෙය අපිට මඟ පෙන්වන්න स्वामी අද දවසේ කතා කරන්න स्वामी මේ මඟ පෙන්වන ඔබ දාසය තුලේ අපිට කතා කරන්න स्वामी අපිට තවතවත් දැනගන්න පිරිසට स्वामी මම දෙවියන් වහන්සේ කිසිම පරීක්ෂාවට स्वामी මිනරාර කාලය තුල स्वामी අපි සම්බන්ධ වෙලා සිටින කවුද स्वामी සම්බන්ධ වෙලා සිටින සීල දනා තුලේ स्वामी කිසිම පරීක්ෂාවක් බාධාවක් පීඩාවක් නැතුව स्वामी ඔබ සුල स्वामी අවංක සිතේ स्वामी ඔබගේ සුද්ධ නමස්කාර කරන පිරිසට स्वामी ඔබගේ දායක අපි සීල දනාම වාර වෙනවා කප වෙනවා स्वामी අද දවසේ මේ උදාසන පටරටනේ स्वामी නිමා වෙනතුරු स्वामी වාර වෙනවා स्वामी हालेलुया स्तुतियेवा प्रशंसा वेवा बड़ गौरव वेवा स्वामी यीशु क्रिस्त नाम ही स्वामी अद दवस स्वामी मैं दुन्न करुणाविंद बट अनेक बार की स्तुति करना स्वामी हालेलुया महात्मा देवन ना सोबाई स्वामी मैं आसवत पोलेवत एकम क्रिया करने देवन ना सोबमना स्वामी वेनव उबहर वेन अनवर देविगन की ने स्वामी मैं पोलेव स्वामी अभी स्वामी දෝරාගත්තේ ගලවාගනි स्वामी අපේ වෙන් කරගනි स्वामी අද දෙවියන් වහන්සේ ඔබට සුද්ධ නමස්කාර කරන ඔබගේ සුද්ධ ආභූමිකයට පැමිණෙන්න දීලා තියෙන කරුණාවෙන් ස්තුති කරනවා स्वामी हालेलुया स्वामी අපි කොයි පළාත්වල स्वामी දෙවියන් වහන්සේ අපි මේ නිරාර කාලය තුල स्वामी මේ ඉන්ටර්නෙට් තුල ඉඳ අන්තර්ජාල තුල ඉඳ स्वामी ඊටු තුල ඉඳ स्वामी වශාපුරපු තුල අපි සම්බන්ධ වෙලා සිටින සීල දේවදරුවන් පාර කරනවා स्वामी සීල දනාතුලේ स्वामी අපාපයන්නේ තව स्वामी අපේ තියෙන සීල පාදකෙන් කඩාගෙන स्वामी ඔබගේ සොල स्वामी රැඳෙන්න බාර කරනවා තව ඔබ වචන තුල වර්ධනය වෙන්නද स्वामी ඔබගේ සුදාදාතරම බාර වෙනවා කප වෙනවා स्वामी අපි සීල වචන තුලේ स्वामी ඔබගේ ආත්මය තුලින් අපිට මඟ පෙන්වන්න स्वामी අපි බලවත් කරන්න ශක්තිමත් කරන්න අපි වෙනස් කරන්න स्वामी අද දවස පුරාම स्वामी ඔබ තුල स्वामी අවංක සිතේ සිටින්න ඔබට නමස්කාර කරන පිරිසට මෙනිරාර ආත්මාව බාර කරනවා කප කරනවා स्वामी මේ උදාසන පට නිමා වෙනතුරු බාර වෙනවා කප වෙනවා ජීවමාන නාමයට මේ යේසුස් ක්‍රිස්තු ඔබගේ බලවත් ශ්‍රී නාමයට මේ දෙවි පියාණන් හාලෙලූයා ආමේන් ආමේන් හොඳයි අපි දෙවියන් වහන්සේගේ වචනේ වෙතට අවධානය යොමු කරමු නික්මයාම පොතේ 20 වෙනි පරිච්ඡේදය නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ පළමුවෙනි පදයේ සිට 15ට අපි කියවන්න සූදානම් වෙනවා රාණි මානගේ සිස්ටර් බයිබලේ පෙරලගෙන නම් ඉන්නේ
කියවන්න පළවෙනි පදයේ සිට පහළට නික්මයාම පොදේ. දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු වචන වදාරනසේක. මම වනාහි වහල් කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් හා පිටතට ගෙනවා වූ තාගේ දෙවියෝ ස්වාමින් වහන්සේය. මාහෙර අන් දෙවිවරුන්ට ඇතුව නොසිටුව. ඇපූ රූපයක් හෝ උඩ අහසේවත් පහත පොළවේවත් පොළවෙන් යට ජලවේවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ තට සාදා නොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද තාගේ දෙවියෝ ස්වාමින් වහන්සේ වන මම අන්‍ය භක්ති නොවිසන්නා වූ ඊට වෛර වෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නා වූ මට ප්‍රේම කරමින් මාගේ ආඥා පවත්වන්නාවුන්ගෙන් පැවැත්වෙන දහස් ගණනම් පරම්පරා දක්වා දයාව පෙන්වන්නා වූ දෙවි කෙනෙක්ය. තාගේ දෙවියෝ ස්වාමින් වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව. මක්නිසාද ස්වාමින් වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදි කාර්යයක කොට ගණන් නොගන්නාසේක. සබත් දවස සුද්ධ කොට පවත්තන්ට සිහි කර ගනුව. සදවසක් වැඩ කරමින් තාගේ සියලු වැඩ කර්මාන්ත කර ගනුව. එහෙත් සත්වෙනි දවස තාගේ දෙවියෝ ස්වාමින් වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ තෝවත් තාගේ පුත්‍රයවත් තාගේ දුවවත් තාගේ වැඩකාරියවත් තාගේ සිව්පාවෙක්වත් තාගේ දොරටු ඇතුළට සිටින ආගන්තුකයෙක්වත් කිසි වැඩක් නොකරව. කුමක් හේයින්ද ස්වාමින් වහන්සේ අහසත් පොළවත් මුහුදත් එහි ඇති සියල්ලත් පොළවත් මුහුදත් එහි ඇත්තා වූ සියල්ලත් දවසින් සාදා සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක. එහෙන් ස්වාමින් වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට එය විසුද්ධ කළසේක. හරි. තාගේ දෙවියෝ හරි. එතරින් නතර කරමු. උන්වහන්සේ දවස් 7කින් ලෝකයේ මවා සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක. හරි. අපි පහුගිය කාලේ මුරුල්නේම දෙවියන් වහන්සේගේ පනත් 10 මොනවද කියලා ඉගෙන ගත්තා. මේ උදෑසන අපි නැවත ඒ දේවල් සිහි කරන්න සූදානම් වෙනවා. මුලින්ම උන්වහන්සේ අපිව මේ ලෝකයෙන් වෙන් කරන පිණිස මෙන්න මේ ප්‍රධාන පනත් 4 මූලිකව අපිට දීලා තිබෙනවා. දැන් මේ මුල් පනත් කඩ කරගෙන කිසිම කෙනෙක්ට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ඇතුල් වෙන්න බෑ. අනෙකුත් වැටෙන පාපයන් වලට උන්වහන්සේ සමාව දීලා ඔබව පවිත්‍ර කරලා උන්වහන්සේගේ සැලැස්මට අරගන්නවා. හැබැයි මේ ආරම්භයේ දීලා තිබෙන මේ මුල් පනත් ඔබ අතින් කඩ වෙන්න පටන් ගත්තොත් ඔබට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න තිබෙන අවස්ථාව අහිමි වෙනවා. දැන් පළවෙනි එක තමයි මා ඇර අන් දෙවිවරු පට ඇතුව නොසිටව. දැන් මේ කිසිම පනතක් මේ මුලින් කියලා තියෙන පනත් 4 ලෝකයේ වෙන කිසිම ආගමක වෙන කිසිම ධර්මයක ලෝකයේ වෙන කිසිම දර්ශනයක මේව උගන්වන්නේ නැහැ. මේ පනත් 4 මේ මුලින්ම කියපු පනත් 4 දෙවියන් වහන්සේටම විශේෂිත දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ට පමණක් විශේෂිත පනත් 4ක්. එතකොට මේ පනත් 4න් තමයි ඔබව මේ ලෝකයෙන් වෙන් කරලා දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල ඉදිරියට අරගෙන යන්නේ. දැන් අනිත් නීති තියෙනවා. ඒවා හරි. ඒ ඔක්කොම නීති අපි පවත්වන්න අවශ්‍යයි. අපි වැටෙන විවිධ පාපයන්ගෙන් ජයගත යුතු ආකාරයේ ඒවට අදාළ පනත් ඉතුරු 6 මේ දස පනතේ තිබෙනවා. ඒවා ගැන අපි ඊළඟට අධ්‍යයනය කරමු. සමහර විට ඒ කියලා තියෙන නීති ලෝකයේ අනෙකුත් ස්ථානවලත් කියන මේක හොඳ නෑ, මේ දේ වැරදි, මේ දේ අපි හරියට කරන්න ඕන කියලා ඒ නීති තියෙනවා. හැබැයි මේ මුල් පනත් 4 ලෝකෙ වෙන කොහෙවත් උගන්වන්නේ නැහැ. මුස්ලිම් ආගමේවත් වෙන ධර්මයකවත් එහෙම නැත්නම් වෙන Hindu හෝ බෞද්ධ දර්ශනයකවත් වෙන කිසිම ධර්මයක මේ නීති නැහැ. ලෝකය තුල මේ නීති නැහැ. මේ නීති 4 තියෙන්නේ දෙවියන් වහන්සේ තුල පමණයි. එතකොට දෙවියන් වහන්සේ තුලට පැමිණෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම මෙන්න මේ නීති අනුව ඔබේ ජීවිතයේ මුලින්ම හැඩගස්වා ගන්න අවශ්‍යයි. මොකද්ද පළවෙනිම දේ?
මා ඇර වෙන කිසිම දෙවි කෙනෙක් වෙන කිසිම නමස්කාරයක් වෙන කිසි ඇදහිල්ලක් නුඹලට තිබෙන්න බෑ. එකම දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ පමණයි. නුඹ විසින් ඇදහිය යුත්තේ, නුඹ විසින් නමස්කාර කළ යුත්තේ, නුඹ විසින් විශ්වාස කළ යුත්තේ සර්ව බලධාරී දෙවියන් වහන්සේවම පමණයි. ඒක තමයි පළවෙනිම දේ. ඕනම කෙනෙක්ට දෙවියන් වහන්සේ වෙතට එන්න පුළුවන්. ඕනම ආගමක, ඕනම දර්ශනයක, ඕනම ජාතියක සිටින මිනිස්සෙක්ට දෙවියන් වහන්සේගේ පිහිට ලබා ගන්න, දෙවියන් වහන්සේගේ කරුණාව ඉල්ලගෙන දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන්න අවසර තියෙනවා. එන්න පුළුවන්. හැබැයි ඒ එන කෙනා අනිවාර්යෙන්ම ඉෂ්ට කළ යුතු මූලික පනතක් තිබෙනවා. ඒ තමයි ඔබ දෙවියන් වහන්සේ වෙතට එනවා නම් අනිවාර්යෙන්ම අනෙකුත් සියලු නමස්කාර අතහැරලා තමයි එන්න වෙන්නේ. ඔබ ලෝකයේ කරපු අනෙකුත් රූප පිළිම වන්දනාවන්, මිනිස්යන්ට කරපු වන්දනාවන්, විවිධ ඇදහිලි ක්‍රමවලට ඔබ තබා තිබුණු විශ්වාසය, ගස්වලට, ගල්වලට, අඹපු මැටියෙන් කරපු, රණින් කරපු, ගල්වලින් කරපු ප්‍රතිමාවලට කරපු නමස්කාරය ආදී මේ සියලු ලෝකයේ නමස්කාර අතහැරලා දෙවියන් වහන්සේගේ අතට මුළුමනින් කැප වෙන්නට සිද්ධ වෙනවා. ඒ ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට එන්න. ඉතින් දැන් මේ කාලේ අපිත් එක්ක බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. දැන් ඔබට උනත් ඔබ දෙවියන් වහන්සේව මීට කලින් අඳුනගෙන සිටියේ නැත්නම් දැන් ඔබ දෙවියන් වහන්සේ තුළට එනවා නම් පළවෙනිම දේ තමයි දෙවියන් වහන්සේ ඇරෙන්න වෙන කිසිදු නමස්කාරයකට ඔබේ හිතේ ඉඩ දෙන්න බෑ. ඒකට හේතුව දෙවියන් වහන්සේ තමයි මේ සියලු දේ නිර්මාණය කළේ. දෙවියන් වහන්සේ තමයි මේ සියලු දේ මවලා අපිට මේ පොළොවේ ජීවත් වෙන්න සැලැස්සුවේ. වෙන කිසිදු මිනිසෙක් නිසා නොවේ අපි මේ පොළොවේ ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේ අපිව මෙහෙ කැඳවන්න තීරණය කළා. උන්වහන්සේ අපේ සියලු දේ නිර්මාණය කළා. අපේ අවයව කිසිවක් නැති කල්හි දෙවියන් වහන්සේ ඒවා එකින් එක සාදලා උන්වහන්සේ අපිව ජීවමාන බවට පත් කළා. මේ නිසා අපි නමස්කාර කරන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට පමණයි. ඒක තමයි පළවෙනිම නීතිය. ඒ වගේම දැන් ගැලවීම ලබලා ක්‍රිස්තියානි මාර්ගයේ ගමන් කරන දෙවියන් වහන්සේ කියන මාර්ගයේ දෙවියන් වහන්සේට නමස්කාර කරන සියලු දෙනාමත් ඒ විදිහට දෙවියන් වහන්සේ කියලා තියෙන විදිහට දෙවියන් වහන්සේට පමණක් අවධානය දෙන්න අවශ්‍යයි. ඔවුන්ටත් වෙන වෙන දේවල් වලට ඇදහිල්ල තියාගන්න බෑ. වෙන දේවල් කෙරෙහි විශ්වාසයක් ඔබ තියාගන්නවා කියලා කියන්නේ ඔබ සමහර විට දෙවියන් වහන්සේට නමස්කාර කරනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ වෙන දෙයක් කෙරෙහි විශ්වාස කළොත්, ඔබේ ආදායම ගැන, ඔබේ රැකියාව ගැන, ඔබට උදව් කරන්න ඉන්න මිනිස්සු ගැන, ඔබව රැකබලා ගන්න ඉන්න අය ගැන, ඒ දේවල් කෙරෙහි ඔබ විශ්වාස කරන්න පටන් ගත්තොත් එතකොට ඔබේ නමස්කාරය වෙන පැත්තකට ගිහිල්ලා ඉවරයි. ඔබට තිබෙන මුදල් ගැන, ඔබට තිබෙන දීපල ගැන, ඔබට ලැබෙන්න තිබෙන දේවල් ගැන හෝ මේ පොළවේ කුමන හෝ දෙයක් කෙරෙහි ඔබ විශ්වාසය තියාගෙන හිටියොත් මේ මාර්ගෙන් මේ දේ තුලින් මට රැකවරණයක් එයි, මට මේ තුලින් මට උපකාරයක් ලැබෙයි කියලා ඔබ යමක් පිළිබඳව විශ්වාස කරගෙන ඉන්නවද? එහෙනම් ඔබ ප්‍රමුඛතාවය දීලා තිබෙන්නේ දෙවියන් වහන්සේට නොවේ. එක්කෝ ඔබේ රැකියාවට, එක්කෝ ඔබේ ආදායම් වලට, එක්කෝ ඔබේ දේපල වලට, ඔබට තිබෙන දේකට තමයි ඔබ අවධානය දීලා සිටින්නේ. එහෙම බෑ. ප්‍රමුඛ තැන පළවෙනි අංක 1 දෙවියන් වහන්සේට ලබා දෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ තමයි අපේ නමස්කාරය ලැබිය යුතු එකම තැනැත්තා. බොහෝ කිතුණුවන් කියනවා අපි දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. හැබැයි ඔවුන්ගේ විශ්වාසය වෙන වෙන දේවල් මත තිබෙනවා. ඔවුන්ට කිව්වම කියනවා නෑ දෙවියන් වහන්සේට අපි නමස්කාර කරනවා. හැබැයි අපි මේකෙන් තමයි ජීවත් වෙන්නේ. මේක නිසා තමයි අපි රැකෙන්නේ. මේ අය තමයි අපිට උදව් කරන්නේ. ඒ ඇවිල්ලා ඔවුන් මුළුමනින් දෙවියන් වහන්සේට වෙන් වෙලා නැහැ. ජේසුස් වහන්සේ මොකක්ද අපිට උගන්වන්නේ? නුඹලාට ලෝකයටත් දෙවියන් වහන්සේටත් යන දෙදෙනාටම සේවය කරන්න බෑ. මුදල් වලට සහ දෙවියන් වහන්සේට මේ දෙකොට්ටාශයට ඔබට සේවය කරන්න බෑ. එක්කෝ ඔබ මුදල් කෙරෙහි විශ්වාස කරගෙන ඔබ හිතනවා නම් ඔබ රැකෙන්නේ මුදල් වලින්. ඔබ හිතනවා නම් ඔබ ජීවත් වෙන්නේ මුදල් නිසා තමයි. මේ මොන දේවල් කිව්වත් අපි මේ මොන දවස් දාගෙන निराහාරව හිටියත් අපි ජීවත් වෙන්නේ අපිට ලැබෙන ආදායම නිසා, අපිට ලැබෙන වැටුප නිසා. වැටුප නැති වෙච්ච දවසට අපිට ජීවත් වෙන්න විදියක් නැති වෙනවා. අපේ ආදායම තමයි ප්‍රධානම දේ කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක ලෝක ක්‍රමයක්.
ඒ ඇවිල්ලා ලෝකේ අනිකුත් මිනිස්සු හිතන් ඉන්නේ එහෙමයි. ඒක අපිට හරියන්නේ නැහැ. ඒ මිනිස්සු ලෝකේ අනිත් මිනිස්සු හිතන් ඉන්නේ එයාලගේ ආදායමෙන් තමයි එයාලා ජීවත් වෙන්නේ. එයාගේ රැකියාවෙන්. එයාට තිබෙන මුදල් වලින් තමයි එයාලා ජීවත් වෙනවා කියලා එයා හිතන් ඉන්නේ. හැබැයි දැන් දෙවියන් වහන්සේ තුලට පැමිණෙද්දී ඒක හරියන්නේ නැහැ. ඔබ හිතනවා නම් මුදල් වලින් තමයි ඔබ ජීවත් වෙන්නේ කියලා, ආදායමෙන් තමයි යැපෙන්නේ කියලා. එහෙනම් ඔබේ නමස්කාරය අන්න එතෙන්ට තමයි ඔබ දීලා තියෙන්නේ. ඔබ ආදායම් ලබන පිණිස ඕනම දෙයක් කරයි. ආදායම උපය ගන්න දෙවියන් වහන්සේ කියන දේවල්, දෙවියන් වහන්සේ නොකියපු දේවල්, දෙවියන් වහන්සේ එපා කියපු ඕනම දෙයක් කරන තත්වෙට ටික කාලයක් යද්දී ඔබ වැටෙනවා. ඒකට හේතුව ඔබ මුල්ම පනත කඩාගෙන ඔබේ නමස්කාරය, ඔබේ විශ්වාසය එකම සැබෑ වූ දෙවියන් වහන්සේ මත තබාගෙන අපිව පෝෂණය කරන්නේ දෙවියන් වහන්සේ, අපිට සපයන්නේ, අපිව ජීවත් කරවන්නේ දෙවියන් වහන්සේ බව අමතක කරලා ඔබට ලැබෙන తాවකාලික මුදලකට, ආදායමකට ඔබේ ආත්මය පාවල දෙන්න ගියොත් ඔබ ලෝක ක්‍රමයකට හැඩ ගැහෙනවා. එතකොට නමස්කාරය වෙන අතකට යනවා. එතකොට දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාව බිඳ වැටෙනවා. එවැනි අය අපි කොච්චර ක්‍රිස්තියානි කිව්වත්, අපි කොච්චර කතෝලික කියලා කිව්වත්, අපි කොච්චර ගැලවීම ලැබපු පිරිසක් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් අපි දෙවියන් වහන්සේට නමස්කාර කරනවා කිව්වට පළක් වෙන්නේ නැහැ. පළමුවෙනි පනතම ඔබ බිඳහෙලාගෙන ඉන්නේ. ඒක නිසා අපිව ජීවත් කරවන්නේ දෙවියන් වහන්සේ. අපිට සපයලා දෙන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබට ආදායමක් ලබා දෙන්න කැමති වෙලා තිබෙනවා නම් හොඳයි ඒක. හරිද? උන්වහන්සේ ඔබට උරුමයක් ලබා දීලා තිබෙනවා නම් ඒක හොඳයි. ඒක භාවිතා කරන්න. ඒක පාවිච්චි කරන්න. හැබැයි ඒ නිසා නෙමෙයි ඔබ ජීවත් වෙන්නේ. ඒ නැතත් ඔබව ගෙනියන විදිහ දෙවියන් වහන්සේ දන්නවා. උන්වහන්සේ තමයි අපේ සැපයුම් කරුවා. අපේ නමස්කාරය උන්වහන්සේට පමණයි. ඒ නිසා සියලුම දෙනා දැන් මේ දින 40ක කාලේ මේ ඉතිරි දින ගත කරද්දී ඔබ බලන්න ඔබේ විශ්වාසය කොහෙද තියෙන්නේ? ඔබ කුමන දෙයක් දෙසටද ඔබේ අවධානය යොමු කරගෙන ඉන්නේ? කුමන දෙයක් මතද ඔබේ ඇදහිල්ල පිහිටුවාගෙන ඉන්නේ කියලා ඔබ හොඳින් බලන්න අවශ්‍යයි. ඊළඟ පනත කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවේහිවත් පොළවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ තට සාදා නොගනුව, ඊට නමස්කාර නොකරව, සේවය නොකරව, මක්නිසාද තාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ වන මම අන්‍ය භක්ති නොයිවසන්නා වූ මට වෛරවන්නන්ගේ 3 වෙනි 4 වෙනි පරම්පරාවන් කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නා වූ මට ප්‍රේම කරමින් මාගේ ආඥා පවත්වන්නාවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නා වූ දෙවි කෙනෙක් කියලා උන්වහන්සේ කියනවා. කැපූ රූප පිළිම කිසිම සමානත්වයක්, කිසිදු අනුකරණයක්, කිසිම සමානත්වයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් තියාගන්න එපා. දෙවියන් වහන්සේට සමානව හෝ ජේසුස් වහන්සේට සමානව හෝ ඒ ඇර වෙනත් සමානකමකට හෝ කිසිම දෙයක් ඔබ ළඟ තබා ගන්න එපා. ඊට නමස්කාර කරන්න එපා. ඒක කරලා ඉවර වෙලා පස්සේ කියන්න එපා මේ හේතුව නිසා තමයි අපි කළේ, මේක නිසා තමයි අපි කරලා තියෙන්නේ, අපි නමස්කාර කළේ නෑ, අපි ගෞරව කරනවා කියලා කියන්න එපා. ඊට නමස්කාර කරන්න එපා, ගෞරව කරන්න එපා, සේවය කරන්න එපා. ඒ ඔක්කොම තමයි එපා කියලා තියෙන්නේ. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනකොට මේ දේ කරන්න. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනකොට ඔබ දැස් පියාගෙන ආත්මයෙන් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ ඇරෙන්න වෙන රූප දිහා බලාගෙන රූප හිතේ මවාගෙන යාඥා කරන්න යන්න එපා. දැන් ක්‍රිස්තියානි අය වුණත් සමහර අය යාඥා කරද්දී ජේසුස් වහන්සේගේ රූපය හිතේ මවා ගන්නවා. ජේසුස් වහන්සේගේ රූප සමහර අය ළඟ තියාගෙන ඉන්නවා. සමහර අයගේ පර්ස් වල, සමහර අයගේ ෆෝන් වල, සමහර අයගේ ගෙවල් වල ජේසුස් වහන්සේ රූපය ඇඳලා ඒ රූප ගහගෙන ඉන්නවා. දැන් ඒව අයින් කරන්න ඔක්කොම. දෙවියන් වහන්සේ නීතියක් දීලා එපා කියලා කිව්වනම් ඒක අයින් කරන්න. ඒවා වෙතට නෙමෙයි අපේ අවධානය දෙන්නේ. අපි ඒකට නෙමෙයි නමස්කාර කරන්නේ. ඒවා හිතේ තියාගෙන යාඥා කරන්න යන්නත් එපා. දැන් ඔබ යාඥා කරනකොට ජේසුස් වහන්සේ මේ වගේ ඇති කියලා රූපයක් හිතේ මවාගෙන ඒකට යාඥා කරන්න එපා. ඒ ජේසුස් වහන්සේ නෙමෙයි. ඒ විදිහට ඔබ යාඥා කරන්න ගත්තොත් සිදු වෙන්නේ කුමක්ද? ඒ විදිහට යාඥා කරෝතින් ඔබ ඔබගේ ඇදහිල්ල වෙන අතකට ගමන් කරනවා. ඔබගේ ඇදහිල්ල වෙන පැත්තකට යොමු වෙනවා. එතකොට ඔබට බැරි වෙනවා දෙවියන් වහන්සේත් එක්ක නිවැරදි විදිහට සම්බන්ධ වෙන්න. ඒක නිසා දෙවියන් වහන්සේට සම්බන්ධ වෙද්දී ආත්මයෙන් සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි වෙනත් ඇදහිලි ක්‍රම
වෙනත් සමානතාවයන් දෙවියන් වහන්සේ වෙනුවට හදාගන්න එපා. වෙන කිසිවෙක්ට කියන්න එපා අප උදෙසා යාඥා කරන්න කියලා. ඒක ක්‍රිස්තියානි අයත් ඒ දේ කරන්න එපා. දැන් මෙතනින් පස්සේ දැන් ඔබ දිගු ගමනක් දෙවියන් වහන්සේ රැගෙන ඇවිල්ලා තිබෙනවා. ඔබට ගැලවීම දීලා, ඔබට දෙවියන් වහන්සේ ගැන උගන්වලා, පනත් උගන්වලා, ඔබ පුහුණු කරලා, ඔබ දීර්ඝ කාලයක් ගමන් කරවලා මෙතනට රැගෙන ඇවිල්ලා තිබෙනවා. දැන් මෙතනින් එහාට ඔබ ඔබේ කිසිදු ඉල්ලීමක් වෙන කෙනෙක්ට කියලා යාඥා කරගන්න එපා. සමහර අය WhatsApp group හදාගෙන තමන්ගේ යාඥා ඉල්ලීම් ඒ WhatsApp group වලට දානවා. දැන් මේ निराහාර මේ කාලය සම්පූර්ණ කරන අය, මේ සමග සම්බන්ධ වෙලා තියෙන අය මෙතනින් එහාට එහෙම කරන්න යන්න එපා. ඔබේ යාඥා ඉල්ලීම වෙන කාටවත් යොමු කරන්න එපා. කිසිම කණ්ඩායමකට යොමු කරන්න යන්න එපා. දැන් ඔබ මේ කාලය සම්පූර්ණ කරන අය. හරිද? ඔබ දීර්ඝ කාලයක් තිස්සේ පුහුණු වෙමින් ඉන්නේ. දැන් ඔබේ අවශ්‍යතාවය වෙන පාස්ටර් කෙනෙක්ට කියලා යාඥා කරගන්න යන්නත් එපා. දැන් ඒක නෙමෙයි දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබ ආයසරයක් ඔබේ ඉල්ලීම තව කෙනෙක්ට, තව පාස්ටර් කෙනෙක්ට කියලා, මට හරි කියලා, වෙන කෙනෙක්ට හරි කියලා ඔබ යාඥාවක් තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් එහෙමනම් ඔබ සමානත්වයක් අතරමැදට තියාගෙන ඉන්නේ. දැන් මේ වැඩේ හරියන්නේ නැහැ. මෙතනින් එහාට හරියන්නේ නැහැ. මෙතනින් එහාට ඔබ පෞද්ගලිකව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යයි. ආත්මයෙන් සම්බන්ධ වෙන්න අවශ්‍යයි. සමහරු රූපවලට මැදහත්කාරකම තියාගෙන ඉන්නවා. සමහරු එක ශුද්ධවන්තයන්ට කියනවා අප උදෙසා යාඥා කරන්න කියලා. තවත් පිරිසක් එකේ විවිධ දේව සේවකයන්ට, පාස්ටර්ස්ලට දිගින් දිගටම කියමින් ඉන්නවා අපේ ගැන යාඥා කරන්න කියලා. මුල් අවදියේ දේව සේවකයන් ඔබ වෙනුවෙන් මැදහත් වෙලා ඔබට අවශ්‍ය මඟ පෙන්වීම දීලා ඔබ ගොඩනගනවා වෙන්න පුළුවන්. ඒක හොඳයි. දැන් අපිත් ඔබට එක සැරේම කිව්වේ නෑ අපිට ඔක්කොම කියන්න නැතුව තනියම යාඥා කරන්න කියලා. අපි ඔබ වෙනුවෙන් මැදහත් වුණ කාලයක් තිබුණා. ඔබගේ අවශ්‍යතාව උදෙසා යාඥා කළ කාලයක් තිබුණා. හැබැයි දැන් මේ කියන්නේ ඒ ගමන පහු කරලා දැන් ඔබ පොරොන්දු දේශය තුලට ගමන් කරන්න නම් දෙවියන් වහන්සේ ඔබව ගෙනියන මීළඟ සැලැස්මට ඔබ ඇතුල් වෙන්න නම් ඔබ වෙනත් අයගෙන් යාඥාවන් මැදහත්කාරකම් ඉල්ලන එක නතර කරන්න අවශ්‍යයි. ඒක ලෝකේ ක්‍රමයක්. ඒ ලෝකේ ක්‍රමෙන් මිදෙන්න. ලෝකේ ක්‍රම තමයි ඇහැට පේන දෙයක් තුලින් තමයි අපි උපකාර ඉල්ලන්නේ. මිනිස්සෙකින්, පූජකවරයෙක්ගෙන් තමයි උදව් හැමතිස්සෙම ඉල්ලමින් ඉන්නේ. එයා කොච්චර කාලයක් ඒ ඇදහිල්ල තුල සිටියත් කොච්චර කළත් එයා ගිහිලා පූජකවරයාගෙන් තමයි ඒ Tamanට අවශ්‍ය උපකාර ඉල්ලන්නේ. ඒක ඇවිල්ලා ලෝකයේ ක්‍රම. ඒව හරියන්නේ නැහැ දැන් ඔබට. ඔබ ලෝකයේ එම ක්‍රම වලින්, ලෝකයේ හදාගෙන ඉන්න සමානත්ව වලින් මිදෙන්න අවශ්‍යයි. ඒයින් මිදිලා දෙවියන් වහන්සේ කියන විදිහට දැන් බය නැතුව උන්වහන්සේ කිව්වනේ දැන් පහුගිය දවස්වල මොකද උන්වහන්සේගේ ශරීරය නැමැති තිරය ඉරුණම ඔබට කොහාටද යන්න පුළුවන්කම ලැබුණා කියන්නේ. ඔබට ශුද්ධස්ථානයට ඇතුල් වෙන්න අවසරය ලැබුණා කියලා අපි පහුගිය දවසේ ඉගෙන ගත්තා. ඔබේ පාප වලට සමාව දුන්නා. ඔබව පවිත්‍ර ජලයෙන් සේදුවා. දැන් ඔබට අවසරය තිබෙනවා පියාණන් වහන්සේත් එක්ක කතා කරන්න. පියාණන් වහන්සේට ඔබේ යාඥාව ඉල්ලන්න. ජේසුස් වහන්සේ මොකක්ද කිව්වේ? මගෙන් ඉල්ල ඉන්න කියලා කිව්වේ නෑ. මාගේ නාමයෙන් පියාණන් වහන්සේට යාඥා කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේට ඔබේ දේ කතා කරන්න. උන්වහන්සේ එහෙමයි අපිට උගන්වලා තියෙන්නේ. අඩු ගානේ ජේසුස් වහන්සේවත් කියලා නැහැ මගේ දිහා බලන්න. මට නමස්කාර කරන්න. හරිද? මාව නුඹලගේ සමානත්වයක් විදිහට තියාගන්න කියලා ජේසුස් වහන්සේවත් කියලා නැහැ. ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? මගේ නාමයෙන් පියාණන් වහන්සේට යාඥා කරන්න. මම තමයි නමස්කාරය ලැබිය යුතු කෙනා කියලා ජේසුස් වහන්සේ කියලා නැහැ. මට වඩා උතුම් කෙනෙක් ඉන්නවා. ඒ තමයි පියාණන් වහන්සේ. නුඹලා පියාණන් වහන්සේත් එක්ක තමයි සම්බන්ධ වෙන්න අවශ්‍ය. මම නුඹලට කියලා දෙන්නම් පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන විදිහ. නුඹලා ඒක ඉගෙනගෙන මම පෙන්වන මාර්ගයෙන් ඇවිල්ලා පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. වෙන ක්‍රමවලට මගේ රූප හදාගත්තා කියලා මට නුඹලගේ යාඥා ඉල්ල මගේ පස්සෙන් ආව කියලා හරියන්නේ නැහැ. දැන් නුඹලා මගේ නාමයෙන් පියාණන් වහන්සේට කතා කරන්න අවශ්‍යයි. ජේසුස් වහන්සේ කුමක්ද කියන්නේ? බැටළුවන්ට ඇතුල් වෙන දොරටුව නම් මමය. උන්වහන්සේ දොරටුව. උන්වහන්සේගේ ඒ දොරටුව තුලින් අපි ඇතුල් වෙලා කොහාටද යන්නේ? දෙවියන් වහන්සේගේ අභිමුඛයටයි අපි ගමන් කරන්නේ. ඔබ සියලුම දෙනා වෙන කිසිම සමානත්වයක් තියාගන්න එපා. ජේසුස් වහන්සේ වෙන කිසිම සමානත්වයක් තියාගත්තේ නැහැ. උන්වහන්සේ අපිට වෙන සමානත්ව තියාගන්න කියලා ඉගැන්නුවෙත් නැහැ. උන්වහන්සේ කියලා දුන්නේ තමන්ගේ නාමය භාවිතා කළා. ජේසුස් වහන්සේ තුලින් පියාණන් වහන්සේට ගමන් කරන විදිය. ඒ දේ කරන්න.
වෙන කිසිම හැඩයක් රූපයක් මනසේ තියාගන්න එපා. ඒ වගේම ඊළඟට තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව. මක්නිසාද ස්වාමින් වහන්සේ තමන් නාමයේ නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදි කාර්යයක කොට ගණන් නොගන්නාසේක. දෙවියන් වහන්සේගේ නම කිසිසේත්ම නිකරුණේ භාවිතා කරන්න එපා. ඒක දෙවියන් වහන්සේ අවසර දුන්නොත් විතරක් උන්වහන්සේට කතා කරන්න. දැන් හැමෝටම දෙවියන් වහන්සේ මෙහෙම කිව්වා, සුද්ධාත්මයන් වහන්සේ මෙහෙම අනාවරණය කරා කිය යන්න එපා. ඔබට හරියටම ෂුවර් නැත්තම්, විශ්වාස නැත්තම්, හරියටම ඔබව ඒ සේවයට කැඳවල නැත්තම් ඕක හැමතිස්සෙම කිය යන්න එපා. හරිද? ඔබව දෙවියන් වහන්සේගේ සේවකයෙක් විදිහට දෙවියන් වහන්සේ කියන දේ ගිහිල්ලා තව කෙනෙක්ට කියන්න. ඇත්තටම ඔබව ඒ සේවයට කැඳවලා ඔබට හරියට මේ තහවුරු කිරීම දීලා දෙවියන් වහන්සේ ඇත්තටම දෙයක් ඔබට කිව්වනම් එයාට ගිහිල්ලා කියන්න කියලා ඔබව ඒ සේවයටත් කැඳවලා තිබෙනවා නම් අන්න එහෙමනම් ගිහිල්ලා කියන්න දෙවියන් වහන්සේ මේ ජාතියට මේ මිනිස්යන්ට මේක කිව්වා කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේ මෙහෙම කිව්වා කියලා කියන්න. ඒ ඇරෙන්න මේ නිකන් ඉන්න ගමන් කියන්න යන්න එපා සුද්ධාත්මයන් වහන්සේ මට මෙහෙම එළිදරව් කරා, මට මෙන්න මෙහෙම එකක් දෙවියන් වහන්සේ කිව්වා. දැන් ඕක සභාවේ හැමෝම කියන්න යන්න එපා. හරිද? දෙවියන් වහන්සේ කියපු දේ කියන්න බලන්න. අතීත ඊශ්‍රායලේ කීයෙන් කී දෙනාද කැඳෙව්වේ? එයාලගේ කැපවීම කොහොමද? එයාලව වෙන් කරගෙන හිටපු විදිහ කොහොමද? හරිද? හැමෝම කිව්වද දෙවියන් වහන්සේ තමයි මට මේ කියන්නේ, සුද්ධාත්මයන් වහන්සේ මට මෙහෙම එකක් කියනවා කියලා තැන් වල කිව්වද? දැන් ඔබේ හදවතට සමහර දේවල් දැනෙනවා වෙන්න පුළුවන්. ඔබට සමහර අදහස් එනවා, සමහර මිනිස්සු ගැන එයාලා මෙහෙම කරා නම් හොඳයි කියලා ඔබට හිතෙනවා. දැන් ඒක හැම එකම සුද්ධාත්මයන් වහන්සේ කිව්වා කියලා ගිහිල්ලා එයාලට කියන්න යන්න එපා. ඔබ යමෙක්ට කතා කරනවා නම් එයාට ගිහිල්ලා සහෝදරයෙක් විදිහට, සහෝදරියක් විදිහට එයාට කතා කරලා කියන්න. ඔයා මෙන්න මෙහෙම කළොත් හොඳයි. මේ වරද පේන්න තිබෙනවා. මෙන්න මේ වරද නිවැරදි කරගත්තොත් හොඳයි. මේ විදිහට කරනවට වඩා බලන්න මෙන්න මේ විදිහට කළොත් හොඳයි කියන එක එයාලට පැහැදිලි කරලා දෙන්න. දෙවියන් වහන්සේගේ පනත් මෙන්න මෙහෙමයි, උන්වහන්සේගේ නීති මෙහෙමයි. ඒක නිසා ඔයා වැඩ කරද්දි මෙන්න මේ නීති වලට අනුකූලව වැඩ කරන්න කියලා එයාලට ඒ දෙවියන් වහන්සේගේ වචනය තුලින් තේරුම් කරලා දෙන්න. එහෙම නැතුව ගිහිල්ලා කියන්න එපා දෙවියන් වහන්සේ මෙහෙම කියනවා, දෙවියන් වහන්සේගේ ආත්මය මෙන්න මෙහෙම වාට කියන්න කිව්වා, මේක නතර කරන්න කියලා දෙවියන් වහන්සේගේ ආත්මය කිව්වා. එහෙම කියන්න යන්න එපා. එහෙම ඒක නෙමෙයි ක්‍රමේ. වචනය තුලින් මඟ පෙන්වන්න. දෙවියන් වහන්සේගේ නාමය නිකරුණේ භාවිතා කරන කිසි කෙනෙක් දෙවියන් වහන්සේ නිවැරදි කාර්යයක් විදිහට ගණන් ගන්නේ නැහැ. ඒ ලෝකේ වෙන ක්‍රම තියෙනවා. ලෝකේ ක්‍රම තියෙනවා. ඔහේ යාළගේ මේ ශාස්ත්‍රවරුන්ගේ නම් භාවිතා කරනවා. යාලා නමස්කාර කරන එක දෙවිවරුන්ගේ නම් යාලා නිකම් භාවිතා කර ඉන්නවා. අරම කිව්වා මෙහෙම කිව්වා කියලා ලෝකේ ක්‍රම තියෙනවා. ලෝකේ සභාවනුත් තියෙනවා. හරිද? දැන් ක්‍රිස්තියානි කතෝලික වුණත් ලෝකේ සභාවන් තියෙනවා. ලෝකේ ක්‍රමවලට හැඩගැහිච්ච සභාවන් තිබෙනවා. හැබැයි ඒ ක්‍රමවලින් වෙන් වෙලා දෙවියන් වහන්සේට සැබෑවට ගමන් කරන මාර්ග තිබෙනවා. ඒක නිසා අපි ඒ දේවල් පිළිබඳව අවධානය දීලා දෙවියන් වහන්සේ කියන විදිහට, දෙවියන් වහන්සේ කියන දේ පමණක් වචනය තුලින් අපි කතා කරන්න අවශ්‍යයි. ඒ වගේම යෙහෝවා විට්නස් විදිහට ඒ ඇදහිලි ක්‍රමය අනුව ගමන් කරන තව පිරිසක් සිටිනවා. ඔවුන් නිකරුණේ දෙවියන් වහන්සේගේ නාමය කොහොමද භාවිතා කරමින් ඉන්නවා. දැන් යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකාරයෝ කියලා වෙනම සභාවක් තිබෙනවා. දැන් මේ සභාවේ දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන් තබාගෙන තිබෙන ඇදහිල්ල, ඒ සභාව අපි පහත් කරලා සලකන්නවත්, ඒක වැරදි කියලා කියන්නවත් එහෙම නෑ. ඔවුනුත් දෙවියන් වහන්සේ අනුව ගමන් කරන පිරිසක්. හැබැයි ඔවුන් දෙවියන් වහන්සේ අපිට උන්වහන්සේගේ නාමය අනාවරණය කළා කියලා හැමතැනකම උන්වහන්සේගේ නාමය මෙන්න මෙහෙමයි හරියට නිකන් අර ළඟ ඉන්න මේ යාළුවෙක්ගේ නම කියනවා වගේ දෙවියන් වහන්සේගේ නම කිය ඇවිදිනවා. එහෙම හරියන්නේ නැහැ. ඒක නෙමේ ක්‍රමය. ඔබට දෙවියන් වහන්සේගේ නාමය අනාවරණය කරා වෙන්න පුළුවන්. යෙහෝවා කියන නාමය හරි, ඒක දෙවියන් වහන්සේගේ නාමය. උන්වහන්සේට ඒ නාමය තමයි උන්වහන්සේ කිව්වේ, මෝසෙස්ට කිව්වේ. මම තමයි මෙන්න මේ නාමයෙන් පෙනී සිටින දෙවියන් වහන්සේ. උන්වහන්සේ කිව්වා මෝසෙස්ට එහෙම. හැබැයි අපි දැන් අපේ පියාණන් වහන්සේට කොහොමද සලකන්නේ? අපේ පියාණන් වහන්සේට ගිය තැන අපේ නම කිය කතා කරනවද? දැන් ඔබ ඔබේ දෙමව්පියන්ට, ඔබේ තාත්තට ගිහිල්ලා කෙලින්ම නම කියලා කතා කරනවද?
තාත්තට දිය යුතු ගෞරවය දීලා කතා කරන්නේ. වෙන තැනක ගිහිල්ලා තව කෙනෙක් එක්ක කතා කරනකොට මෙන්න මේ තමන්ගේ තාත්තගේ නම කියලා මෙන්න මෙයා මෙහෙම කිව්වා කියලා කියනවද? නෑ, අපේ තාත්තා මෙහෙම කිව්වා. තාත්තා ගාවට ගිහිල්ලා කතා කරද්දී අපි තාත්තේ කියලා කතා කරන්නේ. කවදාවත් නම කියලා මේ තාත්තට කතා කරන්නේ නැහැ. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට නාමය තිබෙනවා. හරි, උන්වහන්සේ කිව්වා මම වනාහි සිංහල අර්ථයෙන් මම තමයි ස්වයංභූ නම් තැනන් වහන්සේ. මම තමයි සියල්ලට ස්වාමියා වන, මගේ පැවැත්වන්ට හේතුව මමම වන තැනන් වහන්සේ මමයි. මාව කවුරුවත් සෑදුවේ නැහැ. මම වනාහි මමමයි කියලා උන්වහන්සේ තමන්ගේ නාමය ප්‍රකාශ කළා. උන්වහන්සේගේ නාමය තිබෙනවා. ඒක හරි. හැබැයි අපි අපේ පියාණන් වහන්සේගේ නාමය නිතරම හැම කෙනා ඉස්සරහම අනවශ්‍ය විදිහට අපි භාවිතා කරන්නේ නැහැ. අපි ගෞරවයෙන් යුක්තව අපේ පියාණන්ට කොහොමද කිව්වේ? පාවුල්තුමා කොහොමද ලිව්වේ? අබ්බා පියාණනි කියලා කතා කරන්න. අපගේ දෙවියන් වහන්සේ, අපගේ ස්වාමින් වහන්සේ, අපේ තාත්තේ කියලා දෙවියන් වහන්සේට කතා කරන්න. නාම තිබෙනවා. හැබැයි අපි නිකන් මේ අපේ යාළුවන්ට කතා කරන විදිහට දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න බෑ. උන්වහන්සේගේ නාමය අත්‍යවශ්‍ය අවස්ථාවේදී හරි විදිහට භාවිතා කරන්න. නිකරුණේ භාවිතා නොකරන්න. එදා අතීත ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේගේ නාමය කියලා කතා කරන්න අවසර දුන්නේ මිලියන ගානක මනුෂ්‍යයන් සිටින ජාතියක එකම එක දෙවියන් වහන්සේ විසින් කැඳවීම දුන්න උත්තම පූජකයාට පමණයි. එම උත්තම පූජකයා පවා එම නාමය කියලා දෙවියන් වහන්සේට ස්වාමීනි කියලා එම නාමය කියලා කතා කරන්නේ අවුරුද්දකට එකම එක වතාවයි. ඒ තමයි මුළු ජාතිය වෙනුවෙන් උත්තම පූජකයා ගිහිල්ලා දෙවියන් වහන්සේ වෙනුවෙන් මැදහත් වෙන දවසේදී මංගල්‍ය උත්සවයේ දවසේදී අතිශුද්ධ ස්ථානයට ගිහිල්ලා ඉතා ගෞරවයෙන් යුක්තව අවුරුද්දකට වතාවක් ඔවුන් දෙවියන් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේව අමතලා මුළු මිලියන ගානක ජාතියක් දෙවියන් වහන්සේගේ අතට බාර කරලා එකම එක දෙවියන් වහන්සේ විසින් කැඳවපු පූජකයා යාඥා කළා. දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද කොම කට්ටිය මේක තමයි නාමය, මේ නම එළිදරව් වුණා කියලා හැමතැනම කියව යනවා. ඒක වැරදි. බලන්න අතීතයේ කොහොමද දෙවියන් වහන්සේ ජාතියක් රැගෙන ආවේ? ඔවුන් කොහොමද ඒ ගෞරවය දුන්නේ? ඒක නිසා එදා අතීතයේ සියලු අනාගත වක්තෘවරුනුත් එහෙමයි. අතීතයේ ඊශ්‍රායලයේ බොහෝ අනාගත වක්තෘවරු හිටියා. ඒ තත්ත්වයට පුහුණු වෙච්ච අය හිටියා. අනාගත වක්තෘවරුන් පුහුණු කරපු ප්‍රොපේත පාසල් තිබුණා. හැබැයි එයාලා ඒ ගොඩාක් අය හිටියා කියලා හැමෝම ගියේ නෑ දෙවියන් වහන්සේ මෙහෙම කියනවා කියලා. හදිස්සියවත් ඒ කියන දෙයක් වැරදුනොත් අනිවාර්යයෙන්ම ඒ ප්‍රොපේතවරයාව ගල් ගහලා මරන්න ඕන. ඒක තමයි නීතිය. ඒක තමයි ද්විතීය කතාවේ මෝසස් විසින් ලියලා තිබෙන නීතිය. කිසිම කෙනෙක්ට දෙවියන් වහන්සේ මෙහෙම දෙයක් කිව්වා කියලා හදිස්සියවත් ඒ දේ සිද්ධ වුණේ නැත්නම් ඔහු අනිවාර්යෙන් සෙනග අතරින් පිටතට ගෙනිලා කඳවුරින් පිටත ගල් ගහලා මරන්න අවශ්‍යයි. නිකන් කියන්න බෑ. නිකන් කනාපාරවල් ගහන්න මෙහෙම කිව්වා, මෙහෙම සුද්ධාත්මයන් වහන්සේ කිව්වා කියන්න බෑ. ඒක නිසා මෙතනින් එහාට දැන් මේ දින 40 ගත කරන ඔබ කිසිසේත්ම දැන් මේවා ඉගෙන ගත්තට පස්සේ ගිහිල්ලා ඒ වැඩේම කරන්න යන්න එපා. ඒ ගිහිල්ලා සුද්ධාත්මයන් වහන්සේ මෙහෙම කිව්වා කියලා සෙනග ඉස්සරහා කියන්න යන්න එපා. හරිද? දැන් සමහර සභාවන් අතරවල යාඥා කරන අතරේ දෙවියන් වහන්සේ කැඳවපු අනාගත වක්තෘවරයා ඉන්නවා. ඒ වගේම දෙවියන් වහන්සේ කැඳවපු දෙවියන් වහන්සේගේ පූජකවරයා ඉදිද්දි වෙනත් අය යාඥා කරමින් දැන් සුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ මෙහෙම කියනවා කිය සමහර අය යාඥා කරනවා. හොඳට විමසලා බලන්න. ඉස්සෙල්ලම ඔබේ පාස්ටර්ගෙන් ඔබේ දේව ගැතිවරයාගෙන් අවසර ගන්න. ගිහිල්ලා කතා කරන්න. මෙහෙම මගේ හදවතට මෙහෙම දෙයක් කතා කරනවා. මම මේක කියන්නේ කොහොමද කියලා අහන්න වාගේ පාස්ටර්ගෙන් අහන්න. දෙවියන් වහන්සේ කිව්වා කියලා කියන්නද? නැත්නම් මේක මේ විදිහට සභාවට දෙන අදහසක් විදිහට මම කියන්නද කියලා ඒක හරියට ගිහිල්ලා ඉස්සෙල්ලම ඒ පූජකවරයාගෙන් අවසර ගන්න. පූජකවරයාගේ අවසර නොමැතිව නිකන් හිතුන ගමන් නිකන් ඒ සිතුවිල්ලක් ආපු ගමන් හිතට අදහසක් ආපු ගමන් සුද්ධාත්මයන්න් කියනවා කියලා කියන්න එපා. අපිවත් එහෙම කියන්නේ. අපිවත් එහෙම දැන් ඔබට කතා කරද්දී වුණත් අපි ඔබට සමහර මඟ පෙන්වීම් දෙද්දී වුණත් හරියටම දෙවියන් වහන්සේ කිව්වේ නැත්නම් කවදාවත් ඒ විදිහට කියන්නේ නැහැ. ඒක නිසා ඒ අදාළ කැඳවීමට අරගත්තොත් ඒ අවසරය ලැබෙනවා. දැන් අපිට දෙවියන් වහන්සේ ඒ කැඳවීමට දීලා අපි පූජකවරු විදිහට ඒක දීලා තිබෙනවා වුණත් අපි එහෙමවත් දෙවියන් වහන්සේ හරියටම නිශ්චිතව දැනගන්න නැතුව එහෙම දෙයක් කියන්න යන්නේ නැහැ. ඒ නිසා ඔබත් ඒ පිළිවෙලට හැරෙන්න. ඒ ලෝකයේ ක්‍රමවලට ගිහිල්ලා නිකන් හිතුමනාපෙට
හිතට ආපු පළියට කටට වචනේ ආපු පළියට කියන්න යන්න එපා. උන්වහන්සේගේ නාමය ගෞරවාන්විතව අත්‍යවශ්‍ය වෙලාවක පමණක් භාවිතා කරන්න. තාගේ දේවූ ස්වාමින් වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව මක්නිසාද ස්වාමින් වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදි කාර්යයක කොට ගණන් නොගන්නාසේක. ඒක තමයි තුන්වෙනි පනත දසපනතේ. දසපනතේ හතරවෙනි පනත සබත් දවස ශුද්ධ කොට පවත්වන්නට සිහි කරගනුව. සදවසක් වැඩ කරමින් තාගේ සියලු වැඩ කර්මාන්ත කරගනුව. එහෙත් සත්වෙනි දවස තාගේ දෙවි වූ ස්වාමින් වහන්සට පවත්වන සබතක්ය. ඒ දවසේ තෝවත් තාගේ පුත්‍රයාවත් තාගේ දුවවත් තාගේ වැඩකාරයාවත් තාගේ වැඩකාරීවත් තාගේ සිව්පාවෝවත් තාගේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්. කුමක් හේයින්ද ස්වාමින් වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තා වූ සියල්ලත් සදවසකින් සාදා සත්වෙනි දවස නිවාඩු ගත්සේක. එහෙයින් ස්වාමින් වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට එය විශුද්ධ කළසේක. සබත් දවසේ නිවාඩු ගන්න. ඒක ස්වාමින් වහන්සේට ශුද්ධ වුණ සබතක්. ඒ දවසේ පැයක් දෙකක් හරි වැඩ කරන්න යන්න එපා. ඔබ ඒ දවසෙන් වෙන් වෙන්න. දැන් වෙන රටවල් වලට ගිහිල්ලා සමහර විට වෙන සේවාවන් වලට වෙන ස්වාමිවරුන් යටතේ සේවය කරන්න සිද්ධ වෙලා තිබෙන අයට මේ පනත හරියටම රකින්න අමාරු වෙන්න පුළුවන්. දැන් මැද පෙරදිග සේවාවන් වල ඉන්න අයට ඒ වගේම වෙනත් රටවල් වල වෙනත් ස්වාමිවරුන් යටතේ සේවය කරන අයට සමහර විට සමහර කාලවලදී සිද්ධ වෙනවා එම ස්වාමිවරු කියන විදිහට වැඩ කරන්න. දැන් ඒක දෙවියන් වහන්සේගේ අතට බාර කරලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. මම මේ හසු වෙලා ඉන්න වහල්කමෙන් මට සිද්ධ වෙලා තිබෙනවා අඩු ගානේ ඔබ වහන්සේ කියපු මේ පනතවත් මට රැක ගන්න බෑ. මට වෙනත් ස්වාමිවරු කියන විදිහට වැඩ කරන්න වෙලා තිබෙනවා. මගේ අතීතයේ වෙච්ච වැරදි ඔබ වහන්සේගෙන් අහන්න නැතුව ගත්ත සමහර තීරණ නිසා අද මම මේ තත්ත්වයට වැටිලා ඉන්නවා. නමුත් ඔබ වහන්සේ මට උදව් කරන්න, ඔබ වහන්සේ කියන විදිහට මේ දිනය සුද්ධ ලෙස ගත කරන්න උදව් කරන්න කියලා එවැනි අය දෙවියන් වහන්සේගෙන් කරුණාව ඉල්ලලා යාඥා කරන්න. ඒ හැර අනිත් සියලු දෙනා තමන් මේ සබත් දිනය අති ශුද්ධ විදිහට ගත කරන්න අවශ්‍යයි. ඒ දවස වෙන් වෙන්න. ඒ දවසේ වෙන මොනවත් කරන්න යන්න එපා. ඒ දවසේ වෙන කිසිම වැඩක් දාගන්න එපා. උන්වහන්සේ කියපු විදිහට වෙන් වෙන්න. මේ පනත හොඳට කියවලා බලන්න. මේකේ කියලා තියෙන්නේ කොහොමද? පල්ලියට විතරක් ගිහිල්ලා එන්න කියලාද මේ කියලා තියෙන්නේ? සබත් දවසේ දේව මෙහෙයට ගිහිල්ලා එන්න කියලාද කියලා තියෙන්නේ? ඔබ පනතක් රකින්නවා නම් ඒ පනතේ කියලා තිබෙන මුළු ආකෘතිය දිහා බලන්න. ඒකේ කියලා තියෙන සම්පූර්ණ අදහස දිහා බලන්න. ඒ සම්පූර්ණ එක බලලා සම්පූර්ණ පනත පවත්වන්න. එහෙම නැතුව නිකන් සබත් දවසේ පල්ලි ගිහිල්ලා එන්න කියලා මේ පනත කොහෙවත් කියලා නැහැ. මේ පනතේ කියලා තියෙන්නේ සබත් දවස සුද්ධ කොට පවත්වන්න. දවස් 6ක් වැඩ කළා නුඹේ කර්මාන්ත ඔක්කොම ඕනනම් කරගන්න. හැබැයි 6 වෙනි දවස දෙවියන් වහන්සේට පවත්වන සබතක්. ඒ දවසේ තෝවත් තාගේ පුත්‍රයාවත් තාගේ දුවවත් තාගේ වැඩකාරයාවත් තාගේ වැඩකාරීවත් තාගේ සිව්පාවෝවත් තාගේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව. කිසිම කෙනෙක් වැඩ කරන්න බෑ. අඩු ගානේ ඔබ සමග හරි. ඒ තමයි 4 වෙනි පනත. ඒ දවස සුද්ධ විදිහට පවත්වන්නට අපි අපේ සිත යොමු කරගන්න අවශ්‍යයි. වෙන කිසිම වැඩක් ඒ දවසේ දාන්න එපා. දවස් 6ක් වැඩ කරගන්න 7 වෙනි දවසේ ඒ දවස හරි විදිහට වෙන් වෙලා දෙවියන් වහන්සේ කියන විදිහට සුද්ධව ගත කරන්න. නිවාඩු ගන්න ඒ දවසේ. වැඩ ගොඩක් තිබුණා කියලා ඒ ඔක්කොම එක සැරේ කරන්න යන්න එපා. නිවාඩු අරගෙන දෙවියන් වහන්සේ කියන විදිහට ඒ දවස දෙවියන් වහන්සේත් එක්ක වෙන් වෙලා ගත කරන්න. ඒ දවසේ තමයි දෙවියන් වහන්සේ ඊළඟ සතියට අවශ්‍ය මඟ පෙන්වීම ඔබට ලබා දෙන්නේ. ඊළඟ සතිය ගත කළ යුතු ආකාරය ඔබේ මනසට ඔබට අදහස් ලබා දෙන්නේ, කළ යුතු දේවල් පැහැදිලි කරලා දෙන්නේ. ඒ ඔක්කොම දේවල් ඔබට තේරුම් කරලා දෙන්නේ ඒ දවස තුල. ඒ නිසා එම දිනය සුද්ධ විදිහට පවත්වන්නට ඔබේ සිත යොමු කරගන්න අවශ්‍යයි. මේව තමයි අපිව මේ ලෝකයේ ක්‍රමවලින් වෙන් කරන පනත් 4. ඊළඟ පනත් 6ක් තිබෙනවා. ඒ පනත් අපි ඊළඟට ඉගෙනගෙන ආරක්ෂා කරන්න අවශ්‍යයි. මේ සියලු දේ අපි පහුගිය කාලයක් මුළුල්ලේ ඉගෙනුවා. අද අපි ඒක ගැන ඔබට විශේෂයෙන් නැවත මතක් කර දීමක් සිදු කළේ.
මේ දින 40 තුල රැඳී සිටින ඔබ සියලු දෙනාම මේ කියා තිබෙන විදිහට මේ මුල් 54 අනිවාර්යෙන් ඉෂ්ට කරන්නන් බවට පත් වෙන්න අවශ්‍යයි. ඔබ ඒක කරලා බලන්න. දෙවියන් වහන්සේ ඒකට අදාළ ප්‍රතිඵල දෙන්නේ නැද්ද කියලා බලන්න. උන්වහන්සේ කියපු දේ කළා නම් උන්වහන්සේ ඊළඟ දේවල් ඔබේ ජීවිතය තුල සිදු කරලා ඇති. ලෝකයෙන් වෙන් වෙන පළමුවෙනිම පුරුක තමයි මේ කාරණා 4. මේ 4 අපේ අතින් කඩ වුණොත් එතනින් එහාට අපිට කිසිම ඊළඟ පණක් මොනවත් අපිට රැක ගන්න බැරි වෙනවා. මේ කියපු 54 රැක්කොත් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. හදිස්සියවත් ඔබ සතියේ සබත් දිනය කඩ කළොතින් ඔබට ඊළඟ සතියේ ඔබ අනිවාර්යෙන් දුර්වල වෙනවා. ඒක ගැන අහන්න දෙයක් නැහැ. ඔබ වෙන ඇදහිල්ලක් මත ඔබේ විශ්වාසය තැබුවොත් ඔබගේ ගමන ඒ සතිය අඩාල වෙනවා. ඒක නිසා මේව තමයි අපේ පදනම. ඒ පදනම කඩාගෙන අපිට ඉදිරියට යන්න බෑ. එබැවින් අපි දෙවියන් වහන්සේට ස්තුති කරමින් මේ ඇසු වචනය ගැන මේ වෙලාවේ අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. ඔබට ස්තුති වේවා. අපි යාඥා කාලයකට ඇතුල් වෙමින් උන්වහන්සේගේ පාමුල මේ කියපු 54න් කොතනක හෝ ඔබට වැරදිලා තිබුණා නම් ඒව නිවැරදි කරගන්න පිණිස අපි උන්වහන්සේගේ ලේන් පවිත්‍ර වී නැවත අපි ඒව පිහිටුවන තැනට අපේ ජීවිත වෙනස් කරගමු. හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට ස්තුති ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. හලෙලූයා. සියලු දෙනා දැස් පියාගෙන මනසින් කිසිම රූප මොනවත් හදා ගන්න නැතුව ආත්මයෙන් දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න. හලෙලූයා. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. අපගේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පමණයි. අපගේ එකම මාර්ගය ඔබ වහන්සේ පමණයි. මේ ලෝකේ මාර්ග අපේ මාර්ග නොවේ. අපි ලෝකයේ මාර්ගවලින් වෙන් වෙලා ඔබ වහන්සේගේ සුද්ධ මාර්ගවලට මේ උදෑසන හැරෙනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීනි. හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා. මේ 54 මේ මුල් ආරම්භක පුරුක් 4 ඔබ අතින් කඩ වුණොත් අනෙක් සියලු 50 ඔබ අතින් කඩ වෙන්න පටන් ගන්නවා. ඔබ සබත් දවසත් කඩ කළොත් ඒ වගේම වෙන දෙයක් කෙරෙහි ඇදහිල්ල තබාගෙන වෙන සමානත්වයන් හදාගත්තොත් උන්වහන්සේගේ නාමයෙන් නිකම් පාවිච්චි කරන්න ගියොත් ඔබට ඉතුරු 50 ඉබේම ඔබ අතින් කඩෙන්න පටන් ගන්නවා. එතන ඉඳලා ඔබට ඉතුරු 50 ආරක්ෂා කරගන්න බලය නැති වෙනවා. එම නිසා උන්වහන්සේ කියපු විදිහට මේ මූලික දේවල් හරියට පවත්වන්නට සිත යොමු කරගන්න. අපි උන්වහන්සේ අපේ එකම ස්වාමියා බැවින් අපි උන්වහන්සේගේ අතට බාර වෙමු. උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැත. අපිට උදව් කරන්න වෙන කිසි සමානත්වයක් නැත. අප උදෙසා මැදහත් වන්නට වෙන කිසිවෙක් නැත. අපේ එකම දෙවියන් වහන්සේ වෙත අපේ අවධානය මේ උදෑසන ලබා දෙමින් උන්වහන්සේගේ වෙතට අපි යොමු වෙමු. හලෙලූයා. ලිබාලේ කේලේ හේතරියාලේ හාලේ ඔබයි සමිතුන් ඔබයි මගේ ජීවිතේ සතුටත් ඔබයි දෙවිඳුන් ඔබයි සමිතුන් ඔබයි මගේ ජීවිතේ සතුටත් ඔබයි. හලෙලූයා ජේසු. Hallelujah, Jesus. Hallelujah, Jesus. Hallelujah, Jesus. Sapayanne hobai, rakaganne hobai. මගේ ජීවිතේ සවිහත් ඔබයි රැකගන්නේ ඔබයි සපයන්නේ ඔබයි මගේ ජීවිතේ
සවිහත් ඔබයි හාලෙලූයා ජේසු හාලෙලූයා ජේසුනි හාලෙලූයා ජේසුනි හාලෙලූයා ජේසුනි හාලෙලූයා නමස්කාර වේ ඔබට ස්තුති වේවා මහෝත්තම දෙවියන් වහන්සේ ඔබ වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැත ඔබ වහන්සේ හැර වෙන මාර්ගයක් නැත ඔබ වහන්සේට සමාන කිසිවෙක් හෝ කිසිවක් නොමැත ඔබ වහන්සේගේ බලයට සමාන කළ හැකි කිසිවක් නැත ඔබ වහන්සේට වෙන් වී සිටීම තරම් උතුම් දෙයක් තවත් නැත ස්වාමීන් වහන්සේ එබැවින් මේ උදෑසන අපි ඔබ වහන්සේගේ හස්තයට මුළුමනින් කැපවී ඔබ වහන්සේ දුන්න ශුද්ධ පනත් මේ මුල් පනත් හතර අපි ශුද්ධ ලෙස පවත්වන්නටත් ඔබ වහන්සේට පමණක් අපේ ඇදහිල්ල තබා ගන්නට කැප වෙනවා වෙන කිසිම කෙනෙක්ට අපේ අවශ්‍යතාවයන් කියන්න යන්නේ නැහැ ඔබ වහන්සේ තමයි අපේ මැදහත් කරුවා අප ඔබ වහන්සේ වෙතට සම්බන්ධ වෙනවා ස්වාමීන් වහන්සේ හලෙලූයා 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 ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා 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 ඉරි දෙන්නේ ඔබයි රැකගන්නේ ඔබයි මගේ ජීවිතේ සතුටත් ඔබයි සපයන්නේ ඔබයි රැකගන්නේ ඔබයි මගේ ජීවිතේ සවිහත් ඔබයි හාලෙලූයා ජේසු හාලෙලූයා ජේසු Hallelujah, Jesus. Hallelujah, Jesus. Hallelujah, hallelujah, hallelujah. Apna stuti veva, apna stuti prashansa veva. Hallelujah, apna namaskar veva. වහන්සේ මේ මඟ පෙන්වීම අපට දීලා ඔබගේ සුද්ධ පනත් තුල අප පිහිටුවලා මේ ලෝකයේ ක්‍රම වලින් අපව වෙන් කරමින් සිටින නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. ලෝකේ මාර්ග අපේ මාර්ග නොවේ. ලෝකේ ස්වාමිවරු අපේ ස්වාමිවරු නොවේ. ලෝකේ ඇදහිලි ක්‍රම අපේ ඇදහිලි ක්‍රම නොවේ. අපේ එකම ස්වාමියා අපේ එකම විශ්වාසය අහසද පොළවද එහි ඇති සියල්ලද මැව් දෙවියන් වහන්සේම පමණයි. අපේ දෙවියන් වහන්සේ උන්වහන්සේ පමණයි. ලෝකේ විවිධ ඇදහිලි ක්‍රම ඇත. ලෝකේ අය ගමන් කරන වෙන සමානත්වයන් ඇත. ඔවුන් ක්‍රියා කරන ක්‍රම ඇත. ඔවුන්ට ආවේනික චාරිත්‍ර වාරිත්‍ර ඔවුන්ට ආවේනික සංස්කෘතීන් ඇත. නමුත් අපේ සංස්කෘතිය එය නොවේ. අපේ සංස්කෘතිය නම් දෙවියන් වහන්සේගේ ස්වර්ගික සංස්කෘතියයි. අපේ සියලු දේ දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් නියම කළ දේ පමණයි. අපි දෙවියන් වහන්සේ කියපු මාර්ගවල ගමන් කරන ස්වර්ග රාජ්‍යයට අයිති සෙනගක්. උන්වහන්සේගේ රාජ්‍යයට වෙන් කරගත් සෙනගක්. එබැවින් අපි තවදුරටත් මේ පොළවේ ක්‍රමවලට පොළවේ චාරිත්‍රවලට අයිති නොවෙමු. ඒවා අතහැර උන්වහන්සේ කියා තිබෙන ශුද්ධ ක්‍රමවලට අපේ ජීවිත හරවා ගනිමු. ලෝකයේ ක්‍රමවලින් වෙන් වී දෙවියන් වහන්සේගේ ක්‍රමවලට අපි අපේ පවුල් සහ අපේ දරුවනුත් හැඩගස්වා ගනිමු. හලෙලූයා 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 හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. සපයන්නේ ඔබයි රැකගන්නේ ඔබයි මගේ ජීවිතේ සතුටත් ඔබයි රැකගන්නේ ඔබයි සපයන්නේ ඔබයි මගේ ජීවිතේ සතුටත් ඔබයි. මේ ලෝකේ විවිධ අය තමන් රැකෙන්නේ මේ දේවල් නිසා කියලා හිතාගෙන ඉන්නවා. තමන්ට තිබෙන ධනය, බලය, ගෞරවය, තමන්ට තිබෙන ආදායම් ගැන ඔවුන් විශ්වාස කරගෙන සිටිනවා. අපි රැකෙන්නේ මේ දේවල් නිසා කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා. නමුත් අපි දන්නවා අපිට සපයන්නේ අපව මෙතෙක් දුර රැගෙන ආවේ අපේ දෙවියන් වහන්සේ පමණමයි. එබැවින් අපේ ඇදහිල්ල උන්වහන්සේ මත පමණයි. ලෝකයේ ක්‍රම වලින් අපේ ඇදහිල්ල ඉවත් කරගෙන දෙවියන් වහන්සේ මතට පමණ මේ निराහාර කාලය තුල ඇතුල් කරගමු. හලෙලූයා 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 හලෙලූයා
hallelujah hallelujah අපට ස්තුති වේවා ජේසුනි hallelujah ජේසු hallelujah ජේසු සැපයන්නේ ඔබයි රැකගන්නේ ඔබයි මගේ ජීවිතේ සතුටත් ඔබයි hallelujah ජේසු hallelujah ජේසු උන්වහන්සේගේ නාමයේ නිකරුණේ භාවිතා කළ සියලු දෙනා එය නතර කර උන්වහන්සේට ගෞරවාන්විතව උන්වහන්සේ කියපු කැඳවීම තුළ පමණක් රැඳී සිටින්න උන්වහන්සේගේ නාමයෙන් දියුරන්නට නොයන්න එය එසේ නම් එසේය කියාද එසේ නොවේ නම් එසේ නොවේය කියාද නුඹලාගේ මුඛයෙන් කියන සේක්වා කිසිසේත් දෙවියන් වහන්සේගේ නාමය භාවිතා කර නොදියුරන සේක්වා උන්වහන්සේගේ නාමය නිකරුණේ භාවිතා කරන්න කිසිසේත් ධර්මිෂ්ඨයෙක් විදිහට දෙවියන් වහන්සේ සලකන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේ කියපු සබත් දිනය අපි පූර්ණව සුද්ධව පවත්වන්න අවශ්‍යයි. ඒ දිනය ඔබ සියලු දෙනා විවේකගෙන දෙවියන් වහන්සේට සේවය කරමින් උන්වහන්සේගේ පාමුල රැඳෙන පිණිස වෙන් වෙන්නට අවශ්‍යයි. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. මේ වෙලාවේ ඔබ මේ සියලු දෙයින් අපට මඟ පෙන්වූ බැවින් අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කොට ස්තුති කරනවා. හalleluya hallelujah 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 hallelujah. ඔබ වහන්සේගේ අතට බාර වෙනවා පියාණන් වහන්සේ. ඔබට ස්තුති ප්‍රශංසා වේවා ස්වාමීනි. hallelujah 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 hallelujah. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. හරි, අද දවස අවසන් කරලා අද මේ දේව වචනේ අවසන් කරලා මේ දේව වචනය තුලින් අපිට කතා කළ බැවින් උන්වහන්සේට ස්තුති කරමින් අපි යාඥා කරමු. බ්‍රදර් ජයරත්න අපි වෙනුවෙන් යාඥා කරන්න. මයික් එක ඕන් කරගන්න. හලෝ සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ මේ මොහොතේදී වහන්සේගේ දයාවට අපි බාර වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමීනි අද දවසේ මේ වචන ඉගෙන ගන්න ලබා දුන්න නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ වචනය තුළ ස්වාමීන් වහන්සේ අපගේ ජීවිතේ ගොඩනගන්න මේ ලෝකයේ තිබෙනා වූ ඒ බාහිර ක්‍රියාකාර වලින් ඔබ වහන්සේ අපිට උපකාර කළ මන ස්වාමීන් වහන්සේ පසුගිය කාලවල අපගේ ජීවිතේ ඔබ වහන්සේ අකමැති දේවල් තිබුණා නම් ඔබ වහන්සේගේ කැමැත්තට අනුව ඔබ වහන්සේගේ ආඥා අනපනත් වලට විරුද්ධව තිබුණු සෑම කාරණාවක්ම බාර කරමින් යාඥා කරනවා නම් ස්වාමීන් වහන්සේ ඒ ක්‍රියා කර තිබෙන අපිට සමා වෙලා ස්වාමීන් වහන්සේ මේ නිරහාර කාලය තුල අපගේ ජීවිතේ ගොඩනගන්න ඔබ වහන්සේගේ බලයෙන් අපි යාඥා කරන ස්වාමීන් වහන්සේ පසුගිය කාලවල යම් කිසි දේවල් වලට අපි අත්බැවි ගිවිසුම් කර තිබෙනවා නම් ඒ බැඳින් ඉවත් කරගන්න ඔබ වහන්සේගේ ආනුභාවයේ බලය ලබා දුන මැනව ඔබ වහන්සේගේ දයාතර බාර කරමින් යාඥා කරන ස්වාමීන් වහන්සේ අපගේ බලයෙන්වත් අපගේ ශක්තියවත් ඒ කිසිවක් ඉවත් කරන්න අපිට නොහැක. ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය මේ නිරහාර කාලය තුල අපගේ ජීවිතේ ක්‍රියා කරමින් අපගේ ශරීරයේ ඇටලේ නහර මස්වල ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලය තුලින් ක්‍රියා කරන්න අපට උපකාර කළ මැනව අපි ඔබ වහන්සේගේ දයාතර මේ
සහාය මේ බාර කරමින් අද දවසද බාර කරනවා. අපි එක්කෙනෙක්ලා බාර කරනවා. මේ මෙහෙට සම්බන්ධ වෙලා ඉන්නා වූ ලෝකේ සෑම තැනම ඉන්නා වූ සෑම ඒ සහෝදර සහෝදරයන් දෙමාපියන්ද බාර කරමින් යාඥා කරනවා. විශේෂයෙන් අද දවසේ පාඩම්ගෙන පූජකතුමාද ඒ කණ්ඩායම බාර කරමින් යාඥා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ කරුණාව තුළින් ගෙන යන්නද ඉදිරි කාලෙත් මේ යාඥාව තුළ ධෛර්යමත් ශක්තිය තියාගෙන යන්න වහන්සේ උපකාර කරමනව. ශක්තිය බලය දුන මැනව. අපි එක්කෙනෙක්ලා වහන්සේට අද දවසේ බාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි. අද දවසේ අපි රාත්‍රී නමස්කාරය සමග ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 11:30ට එකතු වෙමු. එතෙක් සියලු දෙනාටම ජේසු පිහිටයි. ජේසු පිටයි පාස්ටර්. ජේසු පිහිටයි. ජේසු පිටයි පාස්ටර්. ජේසු පිටයි පාස්ටර්. ජේසු පිටයි හැමෝටම.